ආයිබෝන් සුබදැසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔක්තෝබර් මාසේ 2 වෙනිදා ඔක්තෝබර් මාසේ පළමු සතියාන්තය අපි මේ මුණ ගැහෙන්නේ. අද සෙන්සුරාදා දවස මොනවද ජාතික පුවත්පත් වාර්තා කරන්න කියලා බලමු. සතියාන්තයේ ඉරිදා පුවත්පතත් අප වෙත ලැබිලා තියෙනවා. මේ අද හෙට පත්තර දෙකේ මොනවද තියෙන්නේ කියලා බලමු. ඒ බලද්දී විශේෂයෙන්ම ඊයේ දවසේදී අවධානයට ලක් වුණා දවස් 41කට පස්සේ රට සංචාරණ සීමා යම් තාක් දුරකට ඉවත් කරලා පවත්වාගෙන යාම ආරම්භ කිරීමත් එක්ක තිබ්බ තත්ත්වයන් පිළිබඳව එක පැත්තකින් ඊළඟට ගත්තාම ඉදිරි 6 මාසය සඳහා මහ බැංකුවේ ඉදිරි වැඩපිළිවෙල ඉදිරිපත් කිරීම අධිපතිවරයා විසින් සිදු කරනු ලැබුවා. මේ ආදී කාරණා වෙත අවධානය යොමු වුණා. ඒ අනුව අපි දිනමින පත්තරයෙන් ආරම්භ කරමු. දිනමින වාර්තා කරනවා අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය සඳහා පැන වූ බැංකු තැන්පතු කොන්දේසිය අහෝසි කියලා. මහ බැංකුව සය මාසික ආර්ථික ප්‍රතිපත්තිය එළි දක්වයි. ව්‍යාපාරිකයන්ට ණය සහන දෙන්න කෝටි 1500ක් දේපොළ වාහන අත්පත් කර ගැනීම මාස 6කට තහනම් පීඩාවට පත් වූ ණය හිමියන්ටත් සහන කියලා අනුසිරස්තල යොදමින් දිනමින මේ කාරණාව වාර්තා කරලා තිබෙනවා. ඉන් පස්සේ දිවයින පුවත්පත කරන වාර්තාකරණය අපට දකින්නට පුළුවන්කම තිබෙනවා මේ පිළිබඳවම තවත් කාරණාවක් මූලික කරගනිමින් කර තිබෙන වාර්තාකරණයක්. ගනුදෙනුකරුවන්ගේ දේපොළ පවරා ගැනීම මාස 6කට අත්හිටුවයි ඉන්ධන ගෑස් සිගයකට ඉඩ නැහැ. පෙර දැක්ම ඉදිරිපත් කරමින් මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් කියයි. මහ බැංකුවේ කෙටි කාලීන ඉදිරි දැක්ම පෙර දැක්ම ඉදිරිපත් කරමින් මෙලෙස දැක්වූ අදහස් කීපයක්ම මේ වාර්තාවට ඇතුළත් මේ පුවත් වාර්තා දෙකට ඇතුළත් වෙලා තියෙනවා. ඒදී ප්‍රමුඛත්වයක් ගන්නා කාරණා අතර 100% කාන්තික තැන්පතුව ඉවත් කරන්නට කටයුතු කළ බව ඔහු සඳහන් කරනවා. විශේෂයෙන්ම මධ්‍ය හා සුළු පරිමාණ ව්‍යාපාරිකයන් මුහුණ දී ඇති අපහසුතා අවබෝධ කරගනිමින් එලෙස කටයුතු කරන බව තමයි ඔහු සඳහන් කරන්නේ. නමුත් පහුගිය දිනවල කියවුණු කාරණාව තමයි ආණ්ඩුව පැත්තෙන් රජයේ පැත්තෙන් කිව්වේ මේ නිසා අසීමාන්තික ලෙස මේ රටට ගෙන්වලා තියෙන භාණ්ඩ සහ ගෙන්වීමට දරන උත්සාහයන් ඒ නිසා මතුවන ඩොලර් ප්‍රශ්නයන් පාලනය කිරීමට තමයි මේ තීන්දුව ගත්තේ කියලා. ඒ අතරේ අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මහ බැංකුව අධිපති ධුරයට පත්වීමත් එක්ක සිදු විය යුතු වෙනස්කම් පිළිබඳව යම් අදහස් දැක්වීම තුළ හිටපු නියෝජ්‍යාධිපතිවරයෙකුත් ප්‍රකාශ කළ කාරණාවක් තමයි ලක්ෂ්මන් ෂොක් දෙකක් තියෙනවා. එකක් විදිහට ඔහු හඳුනාගෙන තිබෙන මේ 100% කාන්තික පිරිවැය පැනවීම. ඒ නිසා එහෙම් පිටින්ම ගෙන්වන භාණ්ඩවලට අදාළ මුදල බැංකුවක තැන්පත් කරන්න ව්‍යාපාරිකයන්ට සිදුවීම තුළ ආනයන දැඩි ලෙස ධෛර්යමත් වෙනවා. පමණක් නෙවෙයි ව්‍යාපාරිකයන් කඩා වැටීමකට ලක් වෙනවා. එතකොට යම් සුළු පිරිසකට පමණක් මහා පරිමාණ සුළු පිරිසකට පමණක් මේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්න අවස්ථාව අවසරය අනුව හිමි වෙනවා කියලා. නමුත් මේ අතරේ සොයා බැලීම් වලදී විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ රටට මුල් මාස 6-7 තුල වසරකට ප්‍රමාණවත් ද්‍රව්‍ය ආනයනය කිරීමකට ලක් වෙලා තිබෙනවා කියලා මේ අප මේ සඳහන් කරන කාරණාවට අදාළ ගත්තොත් භාණ්ඩ 623ක් නම් කරනු ලබා විවිධ වර්ග කාණ්ඩ යටතේ. එහිදී යම් මේ වැඩිපුර කතා බහට ලක් වුණා. කෙසේ හෝ වේවා ජංගම දුරකථන පවා ඒ අතර තිබුණා. ඒ නිසා දැඩි ප්‍රශ්න කිරීමක් තිබුණා. ඒවා අත්‍යවශ්‍ය නොවන ගණනේහිලා වර්තමානයේ සලකන්න පුළුවන්ද කියන කාරණාවත්. මේ අතරේ මේ දිවයින කර තිබෙන වාර්තාවේ මතු කර තිබෙන කාරණාව ගනුදෙනුකරුවන්ගේ දේපළ පවරා ගැනීම. එක පැත්තකින් දේපළ වාහන මේ දෙකම අත්පත් කර ගැනීම తాවකාලිකව නවත්තන්න කියලා සහ බිලියන 15000ක් ණය සහන ලබා දීම සඳහා බැංකුවලට ලබා දෙනවා කියලා කියන්නේ ජනතාවට ණය සහන ලබා දීම සඳහා. ඊළඟට තවදුරටත් ප්‍රශ්න කරන කාරණාවක් තමයි තෙල් ගෙන්නන්න සල්ලි තියනවාද කියන එක පිළිබඳව. ඒට ප්‍රතිචාර දක්වනවා මහ බැංකුව අධිපතිවරයා. ඔහු කියනවා ගැටලුවක් නැහැ. මහ බැංකුව එම මුදල් නිකුත් කරන්නට සූදානම් කියලා. ඩොලර් සංචිතය පිළිබඳව දැඩි ගැටලුවක් නැති බව තමයි ඔහු නම් ප්‍රකාශ කරන්නේ. ඒ අතරේ ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීම සඳහා 2021 මේ වසරේ අවසන් කාර්තුවේ දෙන 2022 මුල් කාර්තුව වන විට නැග්මක් බලාපොරොත්තු වෙන බවත් ඔහුගේ අදහසක් ඇතුළත පැහැදිලි වෙනවා. ඒ සමගම මේ 2022 ලැබෙන වර්ෂය අවසානයේ වන විට නැවත මේ කොවිඩ් වසංගතය යම් තාක් දුරකට නිමා වෙච්ච තත්ත්වයක් තුළ ආර්ථිකය
ස්ථාවර කරගන්න සාර්ථක තැනකට අරගෙන යන්නට වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවත් මහ බැංකුව අධිපතිවරයා තවදුරටත් සඳහන් කරනවා. අප බලමු මේ පිළිබඳව ප්‍රවෘත්ති වාර්තාවේ අඩංගු වුණු එතුමාගේ අදහස් දැක්වීම ඉදිරියේදී ඔබට ගෙන එන්නට අප බලාපොරොත්තු වෙනවා. ඒ තුළ තවත් කාරණා අන්තර්ගත වන නිසා අතර අපි වෙනත් කාරණා කීපයකටත් අවධානය යොමු කරන්නට ඕනේ. එකක් තමයි මේ දිවයිනත් දිනමිනත් අද ජාතික පුවත්පත් ප්‍රධාන අවධානයක් යොමු කර තිබෙන පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම හේමසිරිට පූජිත අධිචෝදනා 855ක් බහර දීම පිළිබඳව සාක්ෂි විභාගයේ නොවැම්බර් 22 වෙනිදා ආරම්භයේ හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ හෙමසිරි ප්‍රනාන්දු මහතාට සහ පූජ්‍ය ජයසුන්දර හිටපු පොලිස්පතිවරයාට තවදුරටත් නැගෙන චෝදනා පිළිබඳව මෙලෙස දිවයින මෙන්ම දිනමිනත් අද වාර්තා කරනවා. පාස්කු ඉරුදින ප්‍රහාර පූජිත හේමසිරිට අධිචෝදනා පත්‍ර බහර දී නොවැම්බර් 22 වෙනිදා දිනපතා විභාගයට පූජිත්ගේ නඩුව උදේ හේමසිරිගේ නඩුව හවස කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ අතරේ දිවයින ඡායාරූපයක් සමග වාර්තා කරනවා අධිචෝදනා ලබා පොඩි කතා කියලා වුන් මේ පිළිබඳව මේ අධිචෝදනා පත්‍ර බහර දීම සිදු වූ අවස්ථාවේ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මේ සිද්ධිය විභාග වූ අවස්ථාවේ ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා එකට එකතුව කතා බහක යෙදී සිටි ආකාරයක් අපට මෙලෙස දකින්නට පුළුවන්කම තිබෙනවා. අප දැන් සූදානම් මේ පිළිබඳව වාර්තාව ගෙනෙන ඉන් අනතුරුව මහ බැංකුව අධිපතිවරයා ඊයේ දැක්වූ අදහස් යටත් අපි යමු. ඉස්සල බලමු ඊයේ හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ හිටපු පොලිස්පතිවරයාට අධිචෝදනා බහර දුන්නු අවස්ථාව පිළිබඳ පුවත් වාර්තාව. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙහි එක් විත්තිකරුට එරෙහිව මුලින්ම චෝදනා 864 බැගින් ගොනු කර තිබූ බව සඳහන් කළා. එහෙත් එම චෝදනා සංශෝධනය කර වර්තමානයේ එක් වෙත්තිකරුවන් වෙනුවෙන් චෝදනා 855ක් බැගින් ගොනු කර ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයන් 1215 දෙනෙකු නම් කර තිබෙන බව සඳහන් කළා. චෝදනා පත්‍ර සංශෝධනය කර ඉදිරියට පවත්වාගෙන යාමට අගවිනිසුරුවරයා අනුමැතිය පළ කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළා. ඒ අනුව නඩු විභාගය සඳහා දිනක් නියම කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළා. මෙහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකින්ට බහර දී තිබෙන චෝදනා පත්‍ර අධ්‍යයනය කර විත්තිය ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා තමන්ට දිනයක් ලබා දෙන ලෙසයි. ඒ අනුව නඩුවේ විභාගය නොවැම්බර් මාස 22 වෙනිදා ආරම්භ කරන බව නියෝග කළ විනිසුරු මඩුල්ල එදින සිට නොවැම්බර් මාස 29 වෙනිදා දක්වා දිනපතා නඩු විභාගය පැවැත්වෙන බවද නියෝග කළා. මේ වාර්තාව බැලුවා වගේම අප කලින් සඳහන් කළ මුලින්ම උපුටාගත්තු කාරණාව බවට පත්වෙච්ච මහ බැංකුවේ පෙරදැක්ම ඉදිරිපත් කරමින් අජිත් නිවාඩ් කාබ්‍රාල් මහ බැංකුව අධිපතිවරයා දැක්වූ අදහස් මොනවද කියලාත් අපි බලමු. ඉදිරි මාස 6ක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සකස් කළ නව සැලසුම මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අද පෙරවරුවේ ප්‍රකාශ කළා. මෙහිදී මහ බැංකුව අධිපතිවරයා ප්‍රකාශ කළේ අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනයේදී පනවා තිබූ 100% ආන්තික මුදල් තැන්පතුව වහා ඉවත් කරන බවයි. නමුත් ව්‍යාපාරිකයින් සහ ආනයනකරුවන් මෙය අවභාවිතා නොකළ යුතු බවද ඔහු අවධාරණය කළා. මම මේ අවස්ථාවේදී ආනයනකරුවන්ට විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. Tamanට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ආනයනය කිරීමට උත්සාහ කරන්නට එපා. මොකද එහෙම කරන්නේ නැතුව දැනට තියෙන තත්ත්වය අනුව කරගෙන ගියා නම් හැමෝටම ඇති වෙනට විදේශ විනිමය තිබෙනවා. අපි ඒත් එක්කම රජයට කියා සිටිනවා ඕනෑම අපනයනයක් බවට පත් වෙන්නේ. ඒ අපනයන අන්තිමටම රුපියල් බවට පත්වීම හරහා. රුපියල් එන්නට ඕනේ රටට. ඒ නිසා තමයි රජය ඒ අපනයනකරුවන්ට විශේෂ සහන ආකාරයට බදු සහනයක් ලබා දෙන්නේ. බදු ගෙවන්නේ 28%ක නම් 14% බවට පත් කරන්නේ පදනම මත. දැනට ලබා දීලා තිබෙන ණය පමා කිරීම ඒ ක්‍රමවේදය තවදුරටත් කරගෙන යාම සඳහා අවශ්‍ය වෙනවා නම් ද්‍රවශීලතාවය ලබා දෙන්නට මහ බැංකුව ඉදිරිපත් වෙනවා. ශ්‍රී ලංකාව සතුව මේ වන විට ඇත්තේ ඩොලර් බිලියන 5ක සංචිතයක් බවද ඔහු ප්‍රකාශ කර සිටියා. ආනයනයේදී ලබන වසරේ මුල් කාර්තුව වන විට 6.5% ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම ඉලක්කය වන බවද මහ බැංකුව අධිපතිවරයා ප්‍රකාශ කළා. අපි සියලුම දෙනාගෙන් ඉල්ලීමක් කරනවා
පිට රටවල් වලින් ඉඳලා ශ්‍රී ලංකාවට මුදල් එවනකොට සාමාන්‍ය බැංකු ක්ෂේත්‍රයෙන් තිබෙන පද්ධතිය පාවිච්චි කරලා මුදල් එවන්නට කියලා පිට රටවල් වලට යන අයට Tamanගේ මුදල් ගෙනියන්නට ලබා දීලා තියෙන සහන දිගටම ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා ජනවාරි 1 වෙනිදා ඉඳලා ඉගෙනීම සඳහා සහ සෞඛ්‍ය සඳහා මුදල් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන සියලු දෙනාටම Tamanට මේ මුදල් ලබා දීමටත් අපි කටයුතු කරගෙන යනවා. බොර්තෙල් සම්බන්ධයෙන් සැකයක් තබා නොගන්නා ලෙසද මහ බැංකු අධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා. රටේ බොරතෙල් බිල්පත් ගෙවීමට අවශ්‍ය මුදල් සපයමින් විදේශ විනිමය වෙළඳපොළ වෙත ද්‍රව්‍යශීලතාව වැඩි කිරීමට අපි යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. සැකයක් තබා ගන්නට අවශ්‍ය නැහැ. බොරතෙල් හිඟයක් හෝ ගෑස් හිඟයක් හෝ ඒ වගේ කිසි දෙයක් සිදු වෙයි කියලා මුදල් නැතිකම නිසා මහ බැංකුව ඒකට කටයුතු කරන බවට මාද මෙහිදී කියා සිටිනවා. කොරෝනා වසංගතයේ හේතුවෙන් පීඩාවටපත් ණය ගැතියන්ට ලබා දෙන සහන පිළිබඳවද මෙහිදී මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර සිටියා. සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන් Tamanගේ පැරණි ණය සහ පැරණි පොලිය ඒත් එක්කම නව ණය සහ නව පොලිය ගෙවද්දී ඇහෙන පීඩනයකට ලක් වෙන්න පුළුවන් කියලා. ඒ අයට සහනයක් ලබා දීම සඳහා රුපියල් මිලියන 15000ක් අපි වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ මාස 6 තුලදී පරාට එක්සිකියුෂන් එක හරහා දේපල පවරා ගැනීම අපි බැංකු වලට ඉල්ලීමක් කරනවා ඒක නොකර සිටින්නේ කියලා ඒත් එක්කම වාහන නැවත පවරා ගැනීමත් අත්හිටුවන්නට කියලා ඊළඟ මාස 6 තුලදී අපි සියලුම බැංකු සහ මූල්‍ය ආයතන වලට උපදෙසක් දෙනවා. අපි සියලු දෙනාම තේරුම් ගන්නට අවශ්‍යයි අපි මේ යන ගමන අපි යා යුත්තේ එකතු වෙලා අරමුණක් තියෙනට ඕනේ රට වෙනුවෙන්. අපි මේ කාලය තුලදී වගකීමකින් ඒ කටයුතු නිරත වෙන්න ඕනේ කියන එකත් මම මේ අවස්ථාවේදී මතක් කරලා දෙන්නට කැමතියි. 2022 අවසන් වෙන විට අපේ රට අලුත් මාවතකට හැරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපිට ඒ කරන යන වැඩ කටයුතු සියල්ලක්ම ඉතාමත් පැහැදිලි ලෙස අපිට ඉදිරියට යන්න පුළුවන් කියන එක තමයි අපේ මතය. එතුමාගේ අදහස් දැක්වීමට විශේෂයෙන් එකාසු කරන්නට ඕනේ මේ විදේශ මුදලින් බදු ගෙවීමේ පදනම මත වාහන ගෙන්වීමට යම් අවසරයක් වාහන ආනයන සීමා තවදුරටත් පවත්වා ගනිමින් ඩොලර් වලින් බද්ධ ගෙවන්නට සූදානම් නම් යම් ප්‍රමාණයක අවසරයක් හිමිවීම පිළිබඳ කාරණාව එකක් අද අප අතට ලැබෙන ඉරිදා පුවත්පත් වාර්තා කරනවා මේ කාරණා. ඊළඟට මේ තවත් විශේෂ කාරණාවක් තමයි අධ්‍යාපන හා සෞඛ්‍ය අවශ්‍යතාවලට විදේශ විනිමය වෙන් කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු වී ඇති බවත් ඉදිරි අයවැයනොත් වැඩිම වෙන් කිරීම මෙවර සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් සිදු කිරීමට අපේක්ෂා කරන බව යම් තැන්වල මේ වන විට ප්‍රකාශ වෙමින් තිබෙනවා. අනිල වශයෙන් මේ ඉදිරි කාලයේදී අපට දැනගන්නට ලැබේවි. ඒ සමග අප තවත් කාරණා කීපයකට ගමන් කරන්නට ඕනේ. අතර මේ අද දවසේ පුවත්පත්වල මුල්පිටු වාර්තා අතරේ පළ නොවුණාට මේ වෙන විට දැඩි ගැටලුවකට ලක් වෙලා තිබෙන ගෑස් කිරිපිටි මේ අත්‍යවශ්‍ය භාණ්ඩ පිළිබඳ විශේෂ අවධානය දෙන අතරින් ගෑස් පිළිබඳව ගත්තොත් එක සමාගමක ගෑස් මේ වෙනකොට වෙළඳපොලේ දැඩි හිඟයක් තිබෙනවා. ඒ අතරේ ලිට්‍රෝ ගෑස් සමාගමේ ගෑස් පිළිබඳවත් අර්බුදකාරී තැනකට ඇවිල්ලා තිබෙනවා. රජය මගින් මේ දෙකම එකතු කරලා එක සමාගමක් පිහිටුවන්න යනවා කියනවා. ඒ පිහිටුවන්න ගිය සමාගම විසිරුවා හැරියා කියලා යම් තැන්වල වාර්තා පළ වෙනවා. තවදුරටත් මේ සමාගම පිහිටවලා ලිට්‍රෝ ගෑස් සමාගම නැති කරන්න උත්සාහ කරනවා කියලා දේශපාලන විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් චෝදනා නගනවා. මේ අතරේ රුපියල් 1200කින් ලිට්‍රෝ ගෑස් ග්‍රහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නැංවිය යුතුයි කියලා ලිට්‍රෝ සුරැකීමේ එකමුතුව ප්‍රකාශ කරනවා. ඊ දවසේදී අපට මුණ ගැසුණා. අප දැඩි ලෙස උත්සාහ කළා ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තේෂාර ජයසිංහ මහතාව සම්බන්ධ කරගන්න. නමුත් එය ව්‍යර්ථ වුණා. කොහොම වුණත් මේක පැහැදිලිව දැනගත යුතු කාරණාවක්. රුපියල් 1200කින් ගෑස් ටැංකියක් ඉහළ යනවා කියලා කියන්නේ ඒක හිතා ගන්නවත් බැරි ගාණක් අපේ පාරිභෝගික ජනතාවට විශේෂයෙන් රටේ ජනතාව මේ වෙලාවේ මූණ දීලා ඉන්න තත්ත්වයන් එක්ක. ඒ නිසා මේ ඉල්ලීම මොකක්ද? ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ගෑස් පිළිබඳව අර්බුදය කොහොම විසඳේවිද? මේ ආදී කාරණා පිළිබඳව ඔබ දැනුම්වත් කරන්නට අප උත්සාහයක යෙදෙනවා. කෙසේ වෙතත් දැනට එවැනි තොරතුරක් පැතිර යනවා, පුවතක් පැතිර යනවා රුපියල් 1200කින්. මොකද ලෝක වෙළඳපොලේ ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් ඉදිරිපත් කරන සාධාරණ කාරණා කීපයක් වෙනවා. විශේෂයෙන්ම ලෝක වෙළඳපොලේ ගෑස් මිල දැඩි ලෙස ඉහළ යාම පිළිබඳව. එය පාදක කරගෙන තමයි මෙලෙස ඊළඟට ඩොලර් සංචිතවල ගැටලුවක් තිබෙන නිසා එය යම් හේතුවක් කරගෙන තිබෙනවා. මහ බැංකුව අධිපතිවරයා
තරම් ප්‍රකාශ කළත් ප්‍රමාණවත් ඩොලර් සංචිත තිබෙනවා කියන එක පිළිබඳව ව්‍යාපාරික ක්ෂේත්‍රයේදී ප්‍රායෝගික තලයේදී මේ ව්‍යාපාර සඳහා බලපාන බව තමයි ඔවුන්ගේ මතය බවට පත් වෙලා තියෙන්නේ. මේ අතරේ ඊයේ විවෘත වෙච්ච රටේ නගර ප්‍රධාන නගරය විදිහට කොළඹ නගරය කොහොමද කියලා පත්තරේ බලලා තියෙනවා. දිවයින වාර්තා කරනවා රට ඇරිලා කොළඹ පිරීලා කියලා. රට පුරා පනවා තිබූ නිරෝධායන ඇදිරි නීතිය දින 41කට පසුව ඊයේ ඉවත් කිරීමත් සමග කොළඹ නගරයට සිය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා පැමිණි ජනයාගෙන් නගරයේ ජනාකීර්ණ වී තිබූ ආකාරය කියලා ඡායාරූපයක් පළ කළත් අපට බොහෝ නගරවලින් වාර්තා වුණු තත්ත්වය නම් ඊතරම්ම ජනාකීර්ණ තත්ත්වයක් පෙන්눔 කළේ නැහැ කියන එක. කෙසේ වෙතත් අපි අපේ දකින්නට පුළුවන්කමක් තියෙවේ මේ නගරවල තත්ත්වයන් කොහොමද කියන එක පිළිබඳව. කෙසේ වෙතත් කාලයකට පස්සේ රට යලි විවෘත වීමත් එක්ක අප දැන් දකින්නේ එක් එක් නගරවල තත්ත්වය පිළිබඳව ප්‍රවාහන සේවා ආරම්භ වීමත් එක්ක ඒවා භාවිත කිරීමට ජනතාව ඉදිරිපත් වූ ආකාරයන් පිළිබඳව ප්‍රවාහන සේවා හරිහැටි ක්‍රියාත්මක වන්නේ නැහැ තවම. විශේෂයෙන් දුම්රිය එහෙම සති දෙකකට පමණ ක්‍රියාත්මක නොවන බව තමයි සඳහන් වෙන්නේ. කොහොම වුණත් මේ කොළඹ පිරිලයි කිව්වට බොහෝ නගරවල ඊතරම්ම ජනතාවක් දක්නට නොලැබුණු බව කියනවා. මොකද මේ පැන වූ නිරෝධායන ඇඳිරි නීතිය ගත්තොත් එහෙම යම් අවස්ථාවන් යම් සහනයන් ජනතාවට ලබා දී තිබූ නිසා යම් ආකාරයකින් ජනතාව සිය අවශ්‍යතා සපුරාගෙන තිබූ නිසා මෙහිදී එකවර පිරිස් නගර වෙත ඇදීම සිදු නොවුණු බව තමයි සඳහන් වෙන්නේ. අප ඒකම යමු වෙනත් කාරණා කීපයක් වෙතත් ඒ අතර අපට දකින්නට පුළුවන්කම තිබෙනවා දිනමින පුවත්පත අද වාර්තා කරනවා ලොව විශාලතම බහලුම් නෞකාව පස්වනදා කොළඹට එනවා කියලා. ලොව විශාලතම බහලුම් නෞකාව වන එවඑස් එළඹෙන පස්වනදා කොළඹ වරාය වෙත පැමිණීමට නියමිතව ඇති බව තමයි එහි සඳහන් වෙන්නේ. ඊළඟට ග්‍රාමීය සංවර්ධනයට ලෝක බැංකුවෙන් කෝටි 10000ක් ලබා දීම පිළිබඳව අනුමැතිය හිමි වී ඇති බව දිනමින පුවත්පත අදගෙන එන ප්‍රධාන වාර්තාවක්. උද්ධමනයේ 5.7කින් පහළ යාමක් පිළිබඳවත් දිනමින පුවත්පත අද වාර්තා කරනවා දකින්නට පුළුවන්කම තිබෙනවා. අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් 95කට එන්නත් මාත්‍රා දෙකම ලබා දීම පිළිබඳවත් අද අපට පුවත් වාර්තා දකින්නට පුළුවන්. අප ප්‍රවාහනය ගැන කතා කරා. වසරක පාඩුව කෝටි 100යි දුම්රිය සේවයේ වෙනස්කම් රැසකට දිලුම් සැරසේ කියලත් දිනමින පුවත්පත් වාර්තා අතර අපට මුණ ගැසෙනවා. මේ අතර ඉන්දිය විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකාවට එනවා. ඉන්දිය විදේශ ලේකම්වරයා ලංකාවට එනකොට ඉන්දියාව පමණක් නෙවෙයි ලොවක් වසඟයට ගත්තු පුංචි රටේ පුංචි ගායිකාව යොහානි මේ වන විට ඉන්දියාව තුළ පෙළහර පාමින් ඉන්නවා. ඇගේ මැණිකේ මේ ගීතය රස විඳින්න ඈ දකින්න ලක්ෂ සංඛ්‍යාත ඉන්දියානුවන් පොර කකා එක් රැස් වෙන බව තමයි මේ ප්‍රථම ප්‍රසංගයේදී අපටත් දකින්නට ලැබුණේ. තවත් විවිධ කාරණා එක්ක අප මුණ ගැසමු. විශේෂයෙන් මේ යම් සීමාවන් ඉවත් කිරීම ඇතුළත සැලසෙන සේවා ජනතාවට භුක්ති විඳින්නට පුළුවන් පහසුකම් අතරේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණා පිළිබඳව එහෙම අප විමසා බලන්නට බලාපොරොත්තුවක් තිබෙනවා ඉදිරියේදී. මොකද ඔබට මේ සියලු කාරණා වැදගත් වන ඒවා. ඒ නිසා අප මේ සියල්ලත් එක්ක ඉක්මනින්ම යාලි මුණ ගැසෙමු. යලිත් අපි කාරණා කීපයක් වෙත අවධානය යොමු කරමු. මේ අතර තියෙනවා රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීමට කරුණු 15කිනුත් චක්‍රලේඛයක් ඊයේ දවසේදී නිකුත් වෙනවා. ඒකම දිනමින වාර්තාවේ දැක්වෙනවා රාජ්‍ය ආයතනවල සේවකයන් ගෙන්වීම ප්‍රධානියාගේ අභිමතයට ඇඟිලි සටහන් යෙදීම නැහැ. ගැබින මව්වරුන් කිරිදෙන මව්වරුන් හා විශේෂ ආබාධ ඇති අය සේවයට ගෙන්වන්න බෑ. මේ ආදී කාරණා සහිත චක්‍රලේඛයක් ඊයේ දවසේදී නිකුත් වෙනවා. ඒ අනුව තමයි ඉදිරි කටයුතු සිදු විය යුත්තේ කියලා සියලු නිලතලවලට දැනුම් දීමක් සිදු කරලා තිබෙන බවයි කියවෙන්නේ. රාජ්‍ය ආයතනවලට සේවකීන් කැඳවීම සිදු වුණාට තවදුරටත් මාර්ගගත ක්‍රමයට නිවෙස්වල ඉඳලා සේවය ලබාගත හැකි අයගේ සේවය ලබා ගන්න කියලාත් මේ චක්‍රලේඛයේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඊළඟට අපිට මතුවන ගැටලුව තමයි යට ප්‍රමාණවත්
ප්‍රවාහන පහසුකම් රට තුල තිබෙනවාද කියන එක. දැන් මේ දිවයින පත්‍රයෙන් වාර්තා කරන පටන් ගත්ත ගමන් පොල් පැටවූ බස් 9ක් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා කියලා. බස්නාහිර බස් 748ක් වැඩ කරනවා කියලා කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයෙන් බොහොම අඩු ප්‍රමාණයක් තමයි මේ විදිහට බස් ධාවනය කිරීමට කටයුතු කරලා තියෙන්නේ කියන එකත් විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ඒ අතරේ විවෘත වුණු රටේ කටයුතු අතර විශේෂයෙන්ම රියදුරු බලපත්‍ර ලබා ගැනීම, ඒවා අලුත් කර ගැනීම, ඒ වගේම මෝටර රථ ලියාපදිංචි අලුත් කර ගැනීම මේ ආදී කාරණා තිබෙනවා. මේ පිළිබඳව කටයුතු කෙරෙන්නේ කොහොමද? ඒ ආයතන ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි විශේෂයෙන් දැනුම්පත් වීම වැදගත්. ඒ කියන්නේ තොරතුරු සොයන ඔබ වෙනුවෙන් අප දැන් සූදානම් මොටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීති නිලධාරී ඉන්ද්‍රදීප යෝගචන්ද්‍ර මහතාව සම්බන්ධ කර ගන්නට මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්න. ඒ අනුව ගත්තහම නාරහෙන් පිට කාර්යාලය සහ වේරහැර කාර්යාල ක්‍රියාත්මක වන ආකාරය අප දැන ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. පහුගිය මේ කාලයේදීත් අප එතුමාව සම්බන්ධ කරගනිමින් විටින් විට මේ පිළිබඳව යාවත්කාලීන වූ තත්ත්වයන් ඔබට ඉදිරිපත් කරන්නට කටයුතු කළා වගේම අද මේ සාකච්ඡාවේ බලාපොරොත්තුවත් ඒකයි. ආයුබෝවන් සුබ උදෑසනක් ඉන්ද්‍රදීප යෝගචන්ද්‍ර මහතා ඔබතුමාට. ආයුබෝවන් ප්‍රගීත් සුබ උදෑසනක්. අපිට කියන්නකො ඉස්සෙල්ලාම නාරහෙන් පිටයි වේරහැරයි කාර්යාල දෙකේ දැනට කටයුතු ක්‍රියාත්මක වන ආකාරය සහ අයින් සැපේන පහසුකම් සේවා පිළිබඳව. ඔව් ප්‍රගීත් අපි නිරෝධායන ඇදිරි නීතිය ඊයේ දිනේ ඉවත් කිරීමත් සමගම මහජනතාවට සේවා සැපයීමේ කටයුතු ආරම්භ කරා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව. ඒ අනුව වාහන ලියාපදිංචි කිරීම හා සම්බන්ධ ප්‍රධාන කටයුතු කෙරෙන්නේ අපේ නාරායන්පිට ප්‍රධාන කාර්යාලයේ. ප්‍රධාන කාර්යාලයට අපේ සේවාලාභීන් පැමිණෙනවා නම් අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕන අපි දුරකථන අංකයක් විශේෂයෙන් හඳුන්වලා දීලා තියෙනවා. ඒ ඔබ පැමිණීමට පෙර දිනයක් සහ වේලාවක් වෙන් කරගෙන පැමිණීමට. ඒක නිසා 0112 677යි 877 0112 677යි 877 මෙන්න මේ කියන දුරකථන අංකයට ඔබ දුරකථන ඇමතුමක් ලබා දීලා කලින් දිනයක් සහ වේලාවක් ලබාගෙන තමයි පැමිණිය යුතු වන්නේ. එහෙම නැතුව ඔබ පැමිණියොත් ඔබට අපිට සේවා සැපයීමේ හැකියාවක් නැහැ. ඒක නිසා නාරහෙන්පිට කාර්යාලයට වාහන ලියාපදිංචි කිරීම හා සම්බන්ධ කටයුත්තකට ඔබ පැමිණෙනවා නම් කලින් දිනයක් සහ වේලාවක් වෙන් කරගෙන පැමිණෙන්න. එතකොට සේවාලාභීන්ට තමන්ගේ සේවය ලබා ගැනීමටත් අපේ කාර්ය මණ්ඩලයට සෞඛ්‍ය ආරක්ෂිතව සේවය අනවශ්‍ය තදබදයකින් තොරව ලබා දීමටත් මහඟු පිටිවහලක් වෙනවා. ඒ වගේම මෙහෙම නැතුව පැමිණියොත් අපිට ඒ සේවය ලබා දීමේ හැකියාවක් නැහැ. ඒකත් මතක් කරන්න ඕන. ඒ වගේම අපේ වේරහැර තමයි රියදුරු බලපත්‍ර සම්බන්ධ ප්‍රධාන කාර්යාලය. එතකොට වේරහැර කාර්යාලයට පැමිණීමේදී මම කියපු දුරකථන අංකය 0112 677යි 877 මේ දුරකථන අංකයෙන් කලින් දිනයක් සහ වේලාවක් ලබාගෙනමයි පැමිණිය යුතු වන්නේ. එහෙම පැමිණෙනවා නම් අපිට අනවශ්‍ය තදබදයකින් තොරව සේවා සැපයීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපේ දිස්ත්‍රික් කාර්යාල 24ක් තියෙනවා. මේ දිස්ත්‍රික් කාර්යාලවලදී ඒ ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය හා උපදෙස් වලට අනුකූලව අපි කටයුතු කිරීම ආරම්භ කරලා තියෙනවා. හොඳයි, ඒක වටින පණිවිඩයක්. මොකද ඇතැම් අයට තියෙන බලපත්‍ර අලුත් කරගන්න, අලුතින් ලබා ගන්න බලාපොරොත්තු වෙන අයනෝ ඒ අයට මේ පැහැදිලි කිරීම වැදගත්. කෙසේ හෝ මේ කුමන කාර්යාලයකට හෝ වේවා, නාරහෙන් පිට වේරහැර එහෙම නැත්නම් දිස්ත්‍රික් කාර්යාලවලට වේවා පැමිණීමේදී සේවය ලබා ගන්නට එන අය කටයුතු කළ යුතු ආකාරය, අය රැගෙන ආ යුතු ලියකියවිලි ඒවා ක්‍රමවත්ව විධිමත්ව සකසාගෙන ඒම මේ විශේෂයෙන්ම මේ පවත්නා තත්ත්වය තුළ මා හිතනවා ඉතාමත්ම වැදගත් වේවි කියලා. ඒක ආයතනයටත් පහසුවක්, නිලධාරීන්ටත් පහසුවක් පමණ නෙමෙයි, එන සේවය ලබා ගන්න එන ජනතාවටත් පහසුවක්. අප ඒ ගැන පැහැදිලි කිරීමක් කරමුකෝ. ඔව් ප්‍රගීත්, ඒ වගේම එක කාරණයක් මම කියලා ඉන්නම්. අපි කලින් කියපු කාරණේම ඒ තමයි දැන් පසුගිය සැප්තැම්බර් 29 වෙනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් ගරු ප්‍රවාහන අමාත්‍යතුමිය නීතිඥ පවිත්‍රා වන්‍යාරච්චි මැතිණිය ප්‍රකාශයට පත් කරා. එතකොට මේ නියෝගය රාජ්‍ය ඇමතිතුමත් කොමසාරිස් ජනරාල්තුමත් එකතු වෙලා සකස් කරේ
රියදුරු බලපත්‍රවල කල්ලිකුත් වන පුද්ගලයින්ට සහනයක් ලබා දීමට මේක ඇත්තටම COVID-19 තත්ත්වය ආපු දවසේ ඉඳලා අපි මේ සහනයන් දිගින් දිගටම ලබලා දුන්නා. ඒ වගේ ඒ අනුව තමයි මේ දීර්ඝ කිරීම සිද්ධ කරේ. ඒ අනුව මම කියන්න කැමතියි ඔබගේ රියදුරු බලපත්‍රය 2021 අප්‍රේල් 1 වෙනිදා ඉඳලා 2021 සැප්තැම්බර් 30 කියන කාලය අතර කල්ලිකුත් වීමට නියමිතව තිබිච්ච රියදුරු බලපත්‍රයක් නම් එම රියදුරු බලපත්‍රය කල්ලිකුත් වන දිනේ ඉඳලා මාස 12ක කාලයකින් රජය විසින්ම මේ කල් ලබා දීම සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම ඔබගේ රියදුරු බලපත්‍ර 2021 ඔක්තෝබර් 1 වෙනිදා ඉඳලා 2022 මාර්තු 31 කියන කාලය ඇතුළත නම් කල්ලිකුත් වීමට නියමිතව තියෙන්නේ. ඒ කල්ලිකුත් වීමට නියමිත දිනේ සිට මාස 6ක කාලයකින් කාල දීර්ඝ කිරීම දැනටමත් සිද්ධ කරලා තියෙනවා. ඒක නිසා ඔබ මේ කාලය තුල රියදුරු බලපත්‍රය කල්ලිකුත් වූ හෝ ඉක්ුත් වීමට නියමිත නම් දැඩි තදබදයකින් මේ කාර්යයන් සඳහා පැමිණීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට කාලය ලබා දීලා තියෙනවා වසරක කාලයක් සහ මාස 6ක කාලයක්. ඒ කාලය තුල රියදුරු බලපත්‍රය පාවිච්චි කිරීමේ කිසිම නෛතික බාධාවක් නැහැ. ඒක නිසා ඒ කාලය තුල ඔබ අවශ්‍ය සුදුසුකම් ටික සම්පූර්ණ කරගෙන දිනයක් සහ වේලාවක් වෙන් කරගෙන පැමිණීමේ හැකියාව තියෙනවා. එහෙම පැමිණෙන්න කියලා. මොකද ඔබ දන්නවා කාර්යාලයක් සෑහෙන කාලයක් වහලා තියලා ආරම්භ කරාම සේවාලාභීන්ගෙන් විශාල තදබදයක් ඇති වෙනවා. ඒක මේ සෞඛ්‍ය තත්ත්වයන්ටත් හොඳ නැහැ. ඒක නිසා ඔබ මේක ගැන අවධානය යොමු කරලා ඔබට අත්‍යවශ්‍ය සේවාවක් තියෙනවා නම් ඒ අනුව පැමිණෙන්න කියන එක ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ සහනය ලැබෙන අය කලබලයකින් තොරව තමන්ගේ වේලාවන් වෙන් කරගෙන පැමිණෙන්න කියන පණිවිඩයත් මතක් කරන්න කැමතියි. ඉතාම වැදගත් කාරණා කීපයක් අපට දැන කියා ගන්නට ලැබුණා. මොටර් ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නීති නිලධාරී ඉන්ද්‍රදීප යෝගචන්ද්‍ර මහතාගෙන් බොහොම ස්තුතියි ඔබතුමාට මේ පැහැදිලි කිරීම වෙනුවෙන්. යලිත් එතුමා සඳහන් කළ දුරකථන අංකය මා සඳහන් කරන්නම් 0112 677 877 අංකයෙන් නාරහේන් පිට සහ වේරහැර කාර්යාල සම්බන්ධ කරගෙන මේ බලපත්‍ර ලබා ගැනීම සහ අනෙකුත් කාරණා පිළිබඳව ඔබට විමසීම් කිරීමේ හැකියාවක් තිබෙනවා කියන එකත් ඒ වගේම ඉතාමත්ම වැදගත් තවත් කාරණාවක් එතුමා අවධාරණය කරා මෙතනදී කල්ලිකුත් වූ ඒවා පිළිබඳව 2021 අප්‍රේල් 1 වෙනිදා ඉඳලා සැප්තැම්බර් අවසානයේ දක්වා කල්ලිකුත් වූ ඒවාට වසරක දිගුවක් ලබා දීලා තිබෙනවා. ඊළඟට ඔක්තෝබර් 1 වෙනිදා ඉඳලා මේ මාසයේ එන අවුරුද්දේ මාර්තු දක්වා කල්ලිකුත් වන ඒවාට මාස 6ක දිගුවක් ලබා දීලා තිබෙනවා. ඒ නිසා ඒ තුල අප අවබෝධ කරගත යුතු කාරණාවක් පණිවුඩයක් තිබෙනවා. මේ ලබා දීලා තියෙන එක පැත්තකින් මේවා අලුත් කරගන්න යාමේදී ඇතිවන තදබදය අවම කිරීම ප්‍රධාන තැනක් ගන්නවා. ඔබ පත්වන අපහසුතාවයත් ඒ වගේ මේ ආයතන පත්වන අපහසුතාවයත් රටේ සෞඛ්‍ය ආරක්ෂාවත් රැක ගැනීම කියන අරමුණු ඇතුව තමයි මේ පිළිබඳව මේ වැඩපිළිවෙල සකසා තිබෙන්නේ. අතර යම් වැදගත් තවත් කාරණාවක් තියෙනවා මේ අතරට මේ කාසු කළ යුතු. මේක මේ රියදුරු බලපත් වලට වාහන බලපත් වලට පමණක් අදාළ වෙන කාරණාවක් නෙමේ. රටේ සමස්තයටම අදාළ වෙන කාරණාවක්. රටේ යම් ආකාරයකින් විවෘත කළත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපතිවරයා පවා බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. රට විවෘත කරනවා. ජනතාව එළියට එනවා. රෝග ලක්ෂණ නොපෙන්වන අය බහුලව සමාජය තුළ ඉන්නට පුළුවන් කියන එක පිළිබඳව. ඒ නිසා රෝග ලක්ෂණ නොපෙන්වන අය සමාජය තුළ ඉදීම තුළින් මේ රෝග ව්‍යාප්තියක් යලිත් වතාවක් සිදු වෙන්න පුළුවන්. ඊළඟ ප්‍රවණතාව ඊළඟ රැල්ලකට යලි අතවනන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසයි කියන්නේ බොහොම ප්‍රවේශම් සහගත වෙන අත්‍යවශ්‍යම කාරණාවලට හැරෙන්නට නිවසින් පිටත එන්නට එපා කියන එක. ඒ නිසා මෙවැනි කාරණා හමුවේදී ඒ ගැන අවබෝධයෙන් ඔබට තිබෙන කාලය පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීම සහ පෙර දුරකථන අංකය අමතලා දිනයක් වෙලාවක් වෙන් කරගෙන පැමිණීම ඔබටත් ඔවුන්ටත් වඩා පහසුදායක වේවි යෝග්‍ය වේවි කියලා අප විශ්වාස කරනවා. ඊළඟට අපේ අවධානය යොමු කරන තවත් කාරණා කීපයක් තියෙනවා. ඒන් එකක් තමයි මේ මාසයේ පාසල් විවෘත කිරීමේ හැකියාව පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කර තිබෙන ප්‍රකාශයක් අද දිනමින පුවත්පත වාර්තා කරලා තිබෙනවා. මේ පාසල් විවෘත කිරීම ක්‍රමානුකූලව අධීර වශයෙන් සිදු කිරීමට තමයි රජය අපේක්ෂා කරන්නේ. අනුව ළමුන් 200ට අඩු පාසල් ග්‍රාමීය මට්ටමේ පාසල් මුලින් ස්ථාපනය කරන්නටත් එහිදීත් විශේෂයෙන්ම යම් යම් පළාත් තෝරා බේරාගෙන
මේ කෝවිඩ් අවදානම දැඩි ලෙස තවමත් පවතිනවා බස්නාහිර පළාත තුළ. ඉන් බැහැර යම් යම් පළාත් දිස්ත්‍රික් තෝරා බේරාගෙන ඒවායින් ආරම්භ කිරීම සඳහා තමයි අධ්‍යාපන අමාත්‍යාංශයත් බලාපොරොත්තු වෙන්නේ. ඒ අතර විභාග පැවැත්වීම මේ ආදියත් ඉදිරියට තිබෙනවා. කෙසේ වෙතත් මේ මාසයේ මැද වෙනකොට මුල් සති දෙක ගෙවිලා යනකොට පාසල් ආරම්භ කිරීමේ යම් හැකියාවක් පවතීවි කියලා කියනවා. මොකද පාසල්වල අධ්‍යයන කාර්ය මණ්ඩල දැන් එන්නත්කරණයට ලක් වෙලා අවසానයි. මේ අතරතුර දරුවන් එන්නත්කරණයේ ඉදිරියේදී සිදුවීමට නියමිතව තිබෙනවා. ඊයේ දවසේදීත් අපට දකින්නට ලැබුණා ෆයිසර් එන්නත් මිලියන 4ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබීම පිළිබඳව. මේ ආදි වශයෙන් ගත්තම ෆයිසර් එන්නත් මාත්‍රා ගණනාවක් මෙරටට ලැබෙනවා, ලැබෙමින් තිබෙනවා, ලැබීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ගත්තට පස්සේ පාසල් අධ්‍යාපනයත් ආරම්භ කිරීමේ යම් හැකියාවක් තිබෙන බවයි කියන්නට පුළුවන්කම තිබෙන්නේ. දිනමින වාර්තාවක දැක්වෙනවා සංකූලතා ඇති දරුවන් 1800කට රිජ්වේ ළමා රෝහලින් කොවිඩ් එන්නත මේ වන විට ලබා දෙන්නට කටයුතු කර ඇති බව. ඒ වගේම ඊයේ සිට යම් යම් අනෙකුත් රෝහල් වලත් එන්නත ලබා දීම ආරම්භ වූ බවත් එන සතියේදී කටයුතු වඩාත් විධිමත්ව පුළුල්ව ක්‍රියාවට නංවන බවත් සඳහන් වෙනවා. ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපදිනවාදයි දැඩිව විමර්ශනය කළ යුතුයි කියලා සෞඛ්‍ය අංශ කරන අවධාරණය කිරීමකුත් අද දිනමින පුවත් වාර්තාවක අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම දැනට පනවා තිබෙන නිර්දේශයන් මාර්ගෝපදේශ රකින්නවාද නැද්ද කියන කාරණාව පිළිබඳව පොලිසිය නිරන්තර විමසිල්ලකින් ඉන්නවා කියලායි සඳහන් වෙන්නේ. ඒ නිසා තමයි අප කලින් වාර්තාවක් ඉදිරිපත් කළා මේ පොල් පටවගෙන ගිය බස් රථ කීපයක් අත්අඩංගුවට ගැනීමක් පිළිබඳවත් මොන දුෂ්කරතා පැවතියත් මේ මාර්ගෝපදේශ වලට අනුගතව කටයුතු කිරීම අත්‍යවශ්‍යයෙන් සිදු විය යුත්තක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව ගැමුණු අල්ලස් කොමිසමට කියලත් තවත් වාර්තාවක අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒත් මේ ප්‍රවාහන ක්ෂේත්‍රයේම ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වයක් ප්‍රධාන කර ගනිමින්. මොකද මේ වන විට පළාත් අතර ගමනාගමනයක් නෑ. පළාත් අතර අත්‍යවශ්‍ය සේවා හැරෙනකොට සංචාරණය කරන්නට හැකියාවක් නෑ. තවමත් තිබෙන මාර්ගෝපදේශ අනුව. හැබැයි අත්‍යවශ්‍ය සේවා මුවාවෙන් ප්‍රවාහනය සිදුවන බවට පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යන බවට චෝදනා කරමින් ඒ සඳහා යම් අවසරයක් සෞඛ්‍ය මගින්ම ලබා දීලා තිබෙනවා කියන චෝදනාව එල්ල කරමින් තමයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහත්මයා මේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට එරෙහිව චෝදනා එල්ල කරන්නේ. ඒ අතරේ අපට දිනමින පුවත් වාර්තාවක අද දකින්නට පුළුවන් කාබනික පොහොර ගැනීමට නිෂ්පාදනයට ගොවීන්ට පළමු වාරිකය දී අවසන් කියලා රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ උපුටා දක්වමින් දිනමින ගෙන එන වාර්තාවක්. ඊළඟට අපට ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රීවරයාගේ අදහස් දැක්වීමකුත් දකින්නට පුළුවන්කම තිබෙනවා. ගොවීන්ට අවශ්‍ය මන්තීරු නොවේ නිෂ්පාදන දියුණුවට පහසුකම් කියලයි එතුමා සඳහන් කරන්නේ. මේ අතර තවමත් ගැටලුවක් බවට පත් වෙලා තියෙන ගැටලුව එන්නම ඔඩුදුවන තත්ත්වයකට පත් වෙමින් තිබෙන පොහොර පිළිබඳව පොහොර අර්බුදය පිළිබඳව ලංකාවට යම් ප්‍රමාණයක් කාබනික පොහොර ගෙන්වන්නට කටයුතු කෙරුණා. හැබැයි ඒ සාම්පලවලත් ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවා කියලා ඒ නැව් චීනට ආපහු හරවලා යවන්න වෙලා තිබෙනවා. ඉදිරි කන්නේ මහ කන්නේ යනුව කෙලෙස විසඳේවිද? අඩුමතරමේ මහ කන්නේන් පස්සේනේ යල කන්නේ වෙනකොටවත් හරි සූදානමක් රටේ තියේවිද? මේ ප්‍රශ්න හමුවේ ඒ ප්‍රශ්න උඩ ඉන්න දෙයයන්ට ගොවියෝ බාර කරලා ඉන්න ගොවියන්ට පුළුවන් වේවිද? ගොවියෝ එහෙම හිටියොත් රටේ ජනතාවට මොකක් වේවිද? මේ ආදී කාරණා ප්‍රශ්න සියල්ල හමුවේ මේ පිළිබඳව මේ පොහොර ප්‍රශ්නය සහ කාබනික පොහොර නිෂ්පාදනය ආදී කාරණා පිළිබඳව සැකසුණු පුවත් වාර්තාවක් අප සතුව තියෙනවා. ඊයේ ප්‍රවෘත්ති විකාශය අඩංගු වෙච්ච අපේ දැන් ආරම්භ ලෙමු. අභියෝගයක් ලබා දුන්නා. දැන්නේ අභියෝගයට මාස කීපයක් ගත වෙනවා. ඇතැම් ගොවීන් කාබනික පොහොර නිෂ්පාදනය කළා. සමහර ගොවීන් කාබනික පොහොර භාවිතා කරලා සරු අස්වැන්නක් ලබා ගත්තා. තවත් සමහර ගොවීන් පිරිසක් තවමත් රසායනික පොහොර ඉල්ලලා හඬා වැටෙනවා. කෙසේ වෙතත් මේ වන විට මහකන්නේ වගා කරන සියලු ගොවීන්ට කාබනික පොහොර ලබා ගැනීම මෙන්ම නිෂ්පාදනයට අදාළව රජය මගින් ගොවීන් වෙත ලබා දෙන රුපියල් 12500 දීමනාවේ පළමු වාරිකය වන රුපියල් 7500ක මුදල ගොවීන් 4,81,000කට ගෙවා අවසන් වෙති බව රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. දේශගුණික විපර්යාසයන්ට විසඳුම්
සහිත හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ රාජ්‍ය අමාත්‍ය අනුකමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කර තිබෙනවා. කෙසේ වෙතත් මහකන්නේ කාබනික පොහොර වලින් වගා කරන්න අපේ රටේ ගොවිබිම් තවමත් සූදානම් නැති බවයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසන්නේ. මුළු ගොවීන් ප්‍රමාණයෙන් අඩු ගානේ 50%කටවත් මේ මුදල දීලා නැහැ. ඊළඟට මතුවෙන ප්‍රශ්නේ තමයි දැන් ඔය ආධාරේ දුන්නයි කිව්වට ඇත්තටම ගොවියෝ පොහොර හදලාද තියෙන්නේ. ඒ හදන පොහොර යොදන්න වෙන්නේ ලබන යල කන්නට. මේ මහ කන්නේ නම් යොදන්න හම්බෙන්නේ නැහැ. මේ සඳහා කොච්චර දුරට සූදානම්ද අන්නේ සූදානම් ගොවියෝ ඉදිරිපත් කෙරුවොත් ආණ්ඩුවට අපි කියනවා ගොවියෝ ලක්ෂයක් හොයාගන්න බෑ. අදත් පොහොර ගැටලුවෙන් පීඩා විඳින ගොවින් මාධ්‍යයට සිය දුක කිව්වා. බැරි වෙලාවත් ඊගාව පාර අස්වැන්න අඩු වුණොත් කවුද මේකේ වගකීම ගන්න? කුෂ්කර්ම ඇමතුමා ප්‍රමුඛ රජයේ වගකීම බාර ගන්න ඕනේ. කාබනික පොහොර ගේනවද නැද්ද ඒවා පරිහරණය කොහොමද? කිසිම විධිමත් වැඩපිළිවෙලක් මේකේ නැහැ අධිකාරි ජනාධිපතිතුමනි. ඔබතුමාගේ දැක්ම හොඳයි ක්‍රමේ වැරදි. මහකන්නේ ගොවිතැන අවුල් කරොත් කුෂ්කර්ම දෙපාර්තමේන්තුව බේන්තුව මේ රට 2022 දෙසැම්බර් වලට බඩගින්නේ මැරෙන රටක් බවට පත් වෙනවා. අසං අපේ දුක සමං විභීෂණ විෂ්ණු කතරගම දෙවිඳුන්නේ කෙදිම්බලෙන් බහු ජාතික ලොක්කොයි අපේ පොහොර අයිතිය ගන්නේ මෙහි ලොකු වැත්තොත් නුන් අත නූලෙන් රුකඩ සෙල්ලම් පෙන්නන්නේ කවුද රැකෙන්නේ කවුද නැසෙන්නේ ජාවාරම් හොරුතර වෙන්නේ. පෝර ප්‍රශ්නයම වෙනකොට ඒ පිළිබඳ විවිධ අදහස් පුවත් වාර්තාවේ ගැබ් වෙනකොට අද දිනමින වාර්තාවක දකින්නට පුළුවන්කම තිබෙනවා ජවිපේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රී විජිත හේරත් මහතාගේ අදහස් දැක්වීමක් මෛත්‍රී රනිල් සහ ගෝඨ මහින්ද ආණ්ඩුවල වෙනසක් නැහැ කියලයි ඔහු නම් කියන්නේ. ඒ සමග අපට මුණ ගැසෙන තවත් කාරණා කීපයක් එචාපේට නව සමාජිකයන් බදවා ගැනීම අධියර 3කින් සිදු වෙනවා කියලා පාලිත රංගේ මණ්ඩාර මැතිතුමා උපුටා දක්වමින් අද දිනමින පත්තරේ වාර්තාවක් ගෙනෙනවා. ඊළඟට පොල් නිෂ්පාදන අපනයනෙන් කෝටි 12900ක ආදායමක් උත්පාදනය කිරීම පිළිබඳව දිනමින පුවත්පත වාර්තාවක් ගෙනෙනවා. පොල් නිෂ්පාදන අපනයනෙන් පසුගිය වසරෙහි පසුගිය අවුරුද්දේ මෙරටට ලැබුණු ආදායම රුපියල් කෝටි 12000ක් බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සංවර්ධන සුරේකා අත්තනායක මහත්මිය උපුටා දක්වමින් තමයි මේ වාර්තාව ගෙනෙන්නේ. කොමුණත් අපනයන දිරිගැන්වීම අපනයන සංවර්ධනය කිරීම සඳහා යම් යම් වැඩපිළිවෙළ රැසක් රට තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ අතරේ පොල් වගාවට ප්‍රමුඛත්වයක් හිමි වෙනවා. ඒ වගේම තේ අපනයනෙනුත් අප සැලකිය යුතු ආදායමක් මේ වසංගත තත්ත්වයක ආර්ථිකයේ අර්බුදකාරී වාතාවරණයක් තුලදී පවා සැලකිය යුතු අපනයන ආදායමක් උත්පාදනය කරන්න පසුගිය කාර්තුවේදී සමත්කම් දැක්වා. නමුත් ඉදිරි කාර්තුව වන විට දැන් අප කලින් සඳහන් කළ සාකච්ඡා කළ පොහොර ප්‍රශ්නය ආදිය තුල ඉදිරි කන්නේදී ඉදිරි කාලයේදී මේ හැකියාව ඇති වේවිද කියන එකෙත් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතුවලා තිබෙනවා. මේ සමගම අපි අවධානය යොමු කරනවා තවත් කතාබහට ලක් වෙන කාරණාවක් වෙත ඇතුල් පිටු වාර්තාවක් තුලින් දිවයින පත්තරේ කොළඹ වරායේ හදවත ආණ්ඩුව අදානි හරහා ඉන්දියාවට ලබා දීලා යුගතනවි බලාගාරයේ ඇත්ත කතාව ජනතාව දන්නේ නැහැ. හෙක්ට අප්පුහාමි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා උපුටා දක්වමින් තමයි දිවයින මේ වාර්තාව ගෙනෙන්නේ. කොළඹ වරායේ හදවත ආණ්ඩුව අදානි හරහා ඉන්දියාවට ලබා දීලා. ආපස්සට අපි පොඩ්ඩක් ගමන් කළොත් නැගෙනහිර ජැටිය පිළිබඳව ප්‍රශ්නය මතුවෙන කොටත් ඒ කොළඹ වරායේ හදවත බව සඳහන් කරමින් එහි තිබෙන වැදගත්කම පෙන්වා දෙමින් දැඩි අරගලයක් දියත් වෙනවා අපට දකින්නට ලැබුණා. වෘත්තීය සමිතිවල නායකත්වයේ මෙහෙයවීමත් එක්ක විපක්ෂ දේශපාලන කණ්ඩායමුත් සම්බන්ධ වෙලා මේ පිළිබඳව රාජ්‍යයට දැඩි බලපෑමක් එල්ල කරනවා. අවසාන වශයෙන් ඒ ගිවිසුම ඉන්දියාව සහ ජපානය අතර සමග අත්සන් කරන්නට තිබුණු ගිවිසුම අවශ්‍ය කරමින් තමයි බටහිර චැටිය සංවර්ධනය කිරීමේ කාරණාව එමෙත ඉදිකිරීමේ කටයුතු අදානි සමාගමට ඉන්දියාවට ලබා දීමට කටයුතු කරන බව කියන්නේ. එහිදී අපට මතකයට නැගෙනවා මේ යම් යම්
සමිති නායකයෝ යම් දේශපාලන නායකයෝ එහෙම කළ ප්‍රකාශات බටහිර දුන්නට කමක් නැහැ නැගෙනහිර දෙන්න එපා කියලා අපි කියන්නේ. මේක තමයි කොළඹ වරායේ වටිනම තැන කියලා තමයි ඒ වෙලාවේ අදහස් තුල අපට දකින්නට ලැබුණේ. නමුත් දැන් මොකද්ද මේ කියන කතාව? බටහිර අදානි සමාගමට දෙනකොට වුන් දැඩි විරෝධයක් පානවා කොළඹ වරායේ හදවත දෙනවායි කියලා. ඒ අතරේ අපට දකින්නට ලැබුණා වරායේ එකමුතු වරාය සුරකීමේ එකමුතුවේ නායකයෝ ප්‍රකාශ කරනවා වරායෙන් කොළඹ වරාය සමස්ත වරායෙන් 30%ක අයිතිය පමණයි අපේ රජයට වරාය අධිකාරියට මේ වන විට පවතින්නේ. අනිත් ඔක්කොම පිටට දීලා කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. ඒ නිසාම ආණ්ඩුව පැත්තෙන් රජයේ පැත්තෙන් පෙන්වා දෙනවා ඒවා සංවර්ධනය කිරීම සඳහා ගත හැකි උපක්‍රමයක් විදියට මෙය භාවිත කරනවා. සම්පූර්ණයෙන්ම ඒ රටවල් වලට සමාගම් වලට සින්නකර අයිතියට වරාය දීලා නැහැ කියලා තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. එක සටනක් නිම වෙනකොට තව සටනක් ආරම්භ එක ප්‍රධාන මාතෘකාවක් කරලියෙන් බැහැලා යනකොට තව මාතෘකාවක් කරලියට එනවා. ඒ ආකාරයෙන් තමයි අපිට මේ වරාය ප්‍රශ්නය පෙනෙන්නට තියෙන්නේ. දැන් මේ වෙනකොට මේ පිළිබඳව අපි බලමු ඉදිරි ක්‍රියාමාර්ග කොහොම වේවිද. මේ ගිවිසුමත් දැනට අත්සන් කරලා අවසానයි. යුගදනවි ගිවිසුමත් අත්සන් කරලා අවසానයි. යුගදනවි බලාගාරයේ ඇත්ත කතාව ජනතාව දන්නේ නැහැ කියලා හෙක්ටප්පුවාමි මන්ත්‍රීවරයා කියනවා. එතුමා දැක්වූ අදහස් අප ළඟ තියෙනවා ප්‍රවෘත්ති විකාශය අඩංගු වෙච්ච. අපි බලලෙමු මොනවද තවදුරටත් හෙක්ටප්පුවාමි මන්ත්‍රීතුමා කියන්නේ කියලා. අපිට විදුලිය නිපදවන්න තියෙන අවශ්‍ය කරන වැඩසටහන වෙනුවට අපි ඇමරිකාවත් එක්ක ගහගන්නවා ගිවිසුමක්. අවුරුද්ද පුරා අපි ඒ අයගෙන් LNG මෙච්චරක් අරගන්නවා. ඕනෑම අවස්ථාවක පුළුවන් ඇමරිකාවට පුළුවන් අපේ මේ බලාගාරය නවත්තන්න පුළුවන්, අපේ සප්ලයි එක නතර කරන්න පුළුවන්. අපේ බලාගාර සියල්ල නතර වුණොත් විදුලිය අපේ රටේ මාසෙකට දෙකකට උනත් නතර කරන්න පුළුවන්. මේකේ කොමිස් ගහගන්න පුළුවන්, මේක විකුණන්න පුළුවන්. හැබැයි මෙද්ද වෙන්නේ අවසාන කාලෙදී මේ රටේ මිනිසුන්ට ඇමරිකාවට යට වෙලා සිද්ධ වෙනවා. මේ ඇමරිකන් කම්පනිය නිව් ෆෝට්‍රස් එනර්ජි කියන එක කියනවා ඩොලර් 1.4කට MMBTU එකක් දෙනවයි කියලා. එහෙමයි කියන්නේ. දැන් අපි දන්නේ කොහොමද මේක වෙන්නේ කියන එක. දැන් මේ ලන්සු වලින් තොරව මේක පාටම රජය අර එදා 12ට අස්සම් කරලා දෙකට ගියයි කෙනාම තමයි මේකත් අස්සම් කරන්නේ. අස්සම් කරලා කියනවා මේකෙන් අපි ගෑස් දෙනවා කියලා. මොකද්ද මේ තියෙන හදිස්සිය? එක පාටම හදිස්සියකට මේක දෙන්න යනවා. පුරුදු පහකට අපි බැඳලා ඉන්නවා මේක ගන්න. ගත්තේ නැත්තත් අපි ගෙවන්න තියෙනවා. ඒක දඩයක් අය වෙනවා. ඊට පස්සේ ඉවර වෙලා එතනින් එහාට රටට එන කිසිම සුගතියක් ඇති වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කිසි දෙයක් ඉතුරු කරලා යන්නේ නැහැ අපිට. අපේ රජයට බැරි මේ ගෑස් එක අරගෙන දෙන්න. මම ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැතුව මේ වෙන කෙනෙකුට දීමෙන් අපිට දෙන පාඩුව කොහොමද ගන්නෙ කරන්නේ? ඇයි මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ කතා කරන්නේ නැත්තේ? ඇයි මේ ඉවසුම සම්බන්ධව හෙලි නොකිරීමක් කරන්නේ පාර්ලිමේන්තුවේ? රටට වාසියක් වෙනවා කියලා කොලේ වහලා ගහලා වෙන කෙනෙක් අතමාරුවක් කරනවා නම් මේ වෙලාවේදී ඒක නම් සහගාන අපරාධයක්. අප ඒකම අවධානය යොමු කරමු මේ LNG සැපයුම ඇමරිකාවට දීම විදුලි පාරිභෝගික අයිතීන් උල්ලංඝනය කිරීමක් කියලා විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමේ ලේකම් සංජීව ධම්මික මහතාගේ අදහස් දැක්වීමක් ඇතුළත් ඇතුල්පිටු වාර්තාවක් වෙතත්. ඔහු කියන්නේ මේ LNG ඒකාධිකාරිය ඇමරිකාවට දීමෙන් ඩොලර් බිලියන 267ක් වටිනා මන්නාරම් ද්‍රෝණියේ ගෑස් නිදි රටට අහිමි වීමේ අවදානම ඇති වෙනවා කියලායි කියන්නේ. දැන් මේ ගෑස් නිදි තෙල් නිදි පිළිබඳව කතා කරන්නේ අද කීයක ඉඳලා නෙවෙයි. කලක මුළුල්ලේ ඉඳලා කතා කරනවා. නමුත් මේ තෙල් නිදි ගොඩ ගන්න අපිට හැකියාව දැනුම තාක්ෂණය මුදල් මේවා තිබෙනවාද කියන ප්‍රශ්නය අපිට දැඩි ලෙස බලපාලා තිබෙනවා. ඊළඟට අප මේ වරාය පිළිබඳව කතා කර අවධානය යොමු කරා. ඒත් මේ වරාය සංවර්ධනය කරන්න හැකියාව තියනවා කියලා වෘත්තීය සමිතිය හඬ නැගුවට අපිට පමණක් එය කළ හැකිද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙන බව තවත් පාර්ශවයක් පෙන්වා දෙනවා. එතකොට මෙතනදී රටට වඩාත් වැදගත් වෙන්නේ කුමක්ද? ඒ තීරණය ගත යුතුයි කියන එක තමයි ජනතාව වෙනුවෙන් අපට පෙන්වා දෙන්නට තිබෙන කාරණාව. දැඩි චෝදනාවක් තිබෙනවා. දැන් නැවත වතාවක් ඉක්ටප්පුවාමි මන්ත්‍රීවරයාගේ මාධ්‍ය හමුවට අදාළ වාර්තාව බැලුවොත් කිසිවක් විකුණන්නේ නැතයි කියා බලයට පැමිණි අය රටේ මර්මස්ථාන සියල්ල විකුණනවා. යතරේ අර හම්බන්තොට වරාය පිළිබඳව කලින් යහපාලන රජයේ සමයේ පවරපු චීනයට දීපු වරාය පිළිබඳවත් සඳහන් වෙනවා. ඒන් ගහපු කොමිස් කුට්ටිය රටට දරා
කරන්න බෑ කියලත් සඳහන් වෙනවා. කොහොම වුණත් පත්වන සෑම රජයකම යුතුයකමක් වගකීමක් වෙනවා රටේ සම්පත් සුරැකීම. ඒ අතරේ රටේ සම්පත් සුරැකීම කියන කාරණාවත් අප බොහොම පැහැදිලිව තේරුම් ගත යුතු වෙනවා. ඇතැම් මේවා සංවර්ධනය කරන්න අපට හැකියාවක් නැත්නම් පවත්වාගෙන යාමේ හැකියාවක් අපට නැත්නම් කුමක්ද කළ යුත්තේ කියන එකත් එහිදී ගත යුතු තීන්දුව తీරන රටට ජනතාවටත් අහිතකර නොවන ලෙස ගැනීමේ දැඩි වගකීමක් ජාතිකමය වගකීමක් මේ නායකයන්ට තිබෙන බව තමයි අපි යලි යලිත් අවධාරණය කරන්නේ. ඒ අතරේ අවසාන වාර්තාව විදිහට අපි උපුටා ගන්නවා දිවයින පත්‍රයේ තියෙන මේ සටහන එන්න ගත්තේ නැති අය දැන්වත් ඉක්මන් කරන්න කියලා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශකතුමා හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කරනවා ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම ඔබ වෙත ඉදිරිපත් කරමින් අපි සමුගන්නේ රට බොහෝ කටයුතු යලි විවෘතයි සීමාවන් මැදුවත් ඒ නිසා එන්නත ලබාගෙන තිබීම අතිශය වැදගත් බව විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. එක පැත්තකින් ඔබේ ආරක්ෂාවටත් රටේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සාර්ථකව කරගෙන යන්න සහතිකයක් ලබා ගැනීම සඳහාත්. යලි අපි හෙට උදේ හමු වෙමු පත්‍ර වාර්තාත් එක්ක සත්‍යන්ත වාර්තාත් එක්ක අද සිට ඒ දක්වා සිදුවන කාරණාත් එක්ක. එතෙක් ඔබට සුවදායි දවසක් පතනවා. දවස් ඉදිරි විශේෂාංග සමග රැඳෙන්නට ආරාධනා කරමින් විරාමයකට යනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.